මම ඉන්නේ නාවල ගල්පොත්ත පාරේ. මේ ගල්පොත්ත පාරේ පදිංචියට අපූරු ලස්සන නිවහනක් හදාගෙන ආපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගැන මට ආරංචි වුණා. මං නිතරම පාරේ ගමන් කරද්දි බැලුවා කවුද මේ ක්‍රිකට් ක්‍රීඩකයා කියලා. මට දකින්න ලැබුණේ නැහැ. ඔය අතරතුරේදී තමයි කොවිඩ් වසංගතය මුළු ලංකාවම වෙලා ගත්තේ. ඔය කොවිඩ් කාලෙදී අපිට ඉතින් එළියට පහළියට බහැලා ඇවිදින්න අවස්ථාවක් ලැබුණේ නැහනේ. අපි ව්‍යායාම කරන්න පටන් ගත්තෙත් සුපුරුදු පරිදි හැන්දෑවට ඇවිදින්න යන්න පටන් ගත්තෙත් අපි මේ ඉන්න ගල්පොත්ත පාරෙමයි. අසල්වැසියෝ එකිනෙකා අපි අඳුනගත්තා. මම හැන්දෑවේ ඇවිදින්න යද්දි මට ඔය කියන ක්‍රිකට් ක්‍රීඩකයා මුණ ගැහුණා. මම ඉන්න පාරෙදිම ඒ ක්‍රිකට් ක්‍රීඩකයාගේ නිවස අසලදිම. හරිම ප්‍රියමනාප තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. බොහොම හොඳින් අපි අඳුනගත්තා, කතා කළා. ඉතින් ඒ කතා කරපු ඔබේ ආදරය දිනු ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි අද Heart to Heart with කැලුම් සමගින් මේ කතා බහේදී මම ඔබත් එක්ක එකතු වන්නේ. කවුද මේ ක්‍රිකට් ක්‍රීඩකයා? අපේ රටේ බොහොම දක්ෂ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු නමින් පර්වීස් මහරූෆ්. ආයිබෝන් කියලා ආදරයෙන් පිළිගන්නවා. ආයිබෝන් කලුමයි. බොහොම ස්තුතියි. අපි මේ කතා බහේදී එකතු වෙන්නේ මම මේ කියපු ෆර්වීස්ගේ බොහොම දැකුම් කළු ඉතාම ලස්සන නිවහනේදී. ෆර්වීස් ඔබත් සමග බොහෝ දේ කතා කරන්නට තියෙනවා. ඊට කලින් අපි පටන් ගමු ඔබේ පුංචි කාලෙම. දැන් නාවල ගල්පොත්ත පාරේ පදිංචියට ආවට ඔබ නාවල ප්‍රදේශයේ කෙනෙක් නෙමෙයි. පුංචි කාලේ ඉඳන්ම පටන් ගමු. මම පුංචි කාලේ කැලුමයි මම ඉපදුනේ කොළඹ මාලිගාවත්දී පාසල් ගිය විශ්වවිද්‍යාලයට. මම හිතන්නේ අවුරුදු 19ක් මම ජීවත් වුණා මාලිගාවතේ ප්‍රදේශයේ. ෆැට්ස් වල තමයි හැදුනේ. ඉන්පසුව මම ලංකාවට ගැව්වා අවුරුදු 19න්. ඊට පස්සේ මම අපි එතෙන්ට එන්න කලින් තව පොඩ්ඩක් ඉන්න දැන්. පවුලේ විස්තර. කී දෙනෙක් පවුලේ හිටියද? මගේ අයියේ මම අම්මයි තාත්තයි ලොකු අයියයි ලොකු අක්කයි මම තමයි පවුලේ බාලයා. බඩපිස්සා. එහෙනම් පුංචි කාලේ ඉඳන් දෙමව්පියන්ගේ බොහොම ආදරේ මැද හැදිච්ච තරුණයෙක් වෙන්නට ඕන. මම හිතන්නේ ඒක හරියටම නිවැරදි. ඒකත් මගේ අක්කටයි අයියටයි ගොඩක් ජෙලස් ඒ පිළිබඳව මට අර ගොඩක් ඇටෙන්ෂන් හම්බ වෙන නිසා දෙමව්පියන් පොඩි කාලේ ඉඳලා ඉතින් මම හිතන්නේ බඩපිස්සා සහ ආදරවන්තය කියලා කියන්න පුළුවන්. දැන් මාලිගාවත්තේ පදිංචි වෙලා ඉන්නකොට මම හිතන්නේ බොහොම කුඩා දරුදැරියන් රැසක් ওই ප්‍රදේශයේ ඉන්නට ඇතිනේ. ඉතින් පුංචි කාලේ ඉඳන්ම සෙල්ලම් කිරීමේ කැමැත්තක් තිබුණා? මම හිතන්නේ මට අවුරුදු 7 සිට විතර කැලුමයි මම ගොඩක් ක්‍රීඩාවට තමයි ලැබිලා තිබ්බේ ඉගෙනීමට වඩා. ඉතින් මට ඇත්තම ක්‍රීඩාව මගේ ලෙයක් බවට පත් වුණා. විශේෂයෙන් මගේ දෙමව්පියෝ මට ගොඩක් උදව් කරා ක්‍රීඩාව කරන්න. ඒක ක්‍රීඩාවක් කියලා කියන්න බෑ. ක්‍රීඩා 4-5ක් මම කරා. ඉතින් මම හිතන්නේ කිව්වා වගේ මාලිගාත ප්‍රදේශවල පාරේ ක්‍රිකට් ගහන ඒවා, පොඩි ග්‍රවුන්ඩ් වල ක්‍රිකට් ගහන ඒවා. ඉතින් ගොඩක් එහෙම හැදිච්ච ඒ වගේ කල්චර් එක හැදිච්ච කෙනෙක් තමයි මම. වෙස්ලි විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නේ ෆර්වීස් කියනවා පොතපතට වැඩිය උනන්දුව තිබුණේ ක්‍රීඩාවට කියලා. පාසලේදී ෆර්වීස් කරපු ක්‍රීඩා මොනවද? මම කැලුමයි ක්‍රිකට් වලට අමතරව බාස්කට්බෝල්, රග්බි, ෆුට්බෝල් ඒ තුනම සෙල්ලම් කරා. ඉතින් කාලයක් යනකොට මගේ පියා සහ විදුහල්පති සමග ප්‍රිෆෙක්ට් ඔෆ් ගේම්ස් ඒ කාලේ හිටපු කතා වෙලා මට කිව්වා මගෙන් ක්‍රිකට් වලින් යම් කිසි දෙයක් ගලන්න පේනවා. ඉතින් මට ඒතර අවුරුදු 12යි. අනිත් ක්‍රීඩාව පොඩ්ඩක් අමතක කළා. මේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන කියලා. ඉතින් මම හිතන්නේ ඒ කරපු කැපකිරීම මම හිතන්නේ ගොඩක් දුරට ඒකෙන් පළ දැක්ක කියලා මට කියන්න පුළුවන්. ෆර්වීස්ට කොහොමද හිතුනේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙන්න? හිතුනේ නෑ කැලුමේ. මම හිතන්නේ මගේ ඒක උප්පත්තියෙන් තිබ්බ දෙයක් කියලා මට කියන්න පුළුවන්. අපේ අම්මා අම්තම කියන එකක් තමයි අපේ ක්‍රිකටින් බෑග්ග්‍රවුන්ඩ් එකක් නෑ ෆැමිලි එකේ. මගේ අයියා බැඩ්මින්ටන් සෙල්ලම් කරේ. මගේ තාත්තා කැරම් චැම්පියන් කෙනෙක්, ශ්‍රී ලංකන් කැරම් චැම්පියන් කෙනෙක්. ක්‍රිකට් කියන ක්‍රීඩාව අපේ පවුලේ කාටවත් ලේවල තිබෙන්නේ නැහැ. ඉතින් අපේ අම්මා නිතරම මට කියන දේ තමයි අපේ අම්මා ලොකු ක්‍රිකට් ෆෑන්. අම්මා කැමති ක්‍රිකට් වල. අම්මා ගොඩක් කැමති. අම්මා ගොඩක් මං ගැප්ගෙන ඉන්නකොට එයා ගොඩක් තරඟ බලලා තිනවා. ඉතින් එයා කියන කතාව ඒක. හැබැයි ක්‍රිකට් වලින් පැත්තෙන් නම් කිසිම අපිට කනෙක්ෂන් එකක් නැහැ. ඉතින් මං හිතන්නේ ඒක උප්පත්තියම ලැබිච්ච එකක් කියලා මට කියන්න පුළුවන්. පාසලේදී ඉස්සෙල්ලම ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ මොන වසරේදීද? මට අවුරුදු 10යිදී. එතකොට මම අන්ඩර් 13 C ටීම් එකේ මුලින්ම සෙල්ලම් කරා. ඊට පස්සේ 11 යනකොට B ටීම් එකට ගියා. 12 යනකොට A ටීම් එකට ගියා. 12 13 A ටීම් එකට ගිහලා ඉන්පසුව පාසලේ හැම කණ්ඩායමම මම නායකත්වයේ දරුවා.
මම හිතන්නේ පාසලෙන් කැලුම්මයි මට ලැබලා දීලා තියෙන දේවල් ගොඩක් මට ඒකෙන් මිල කරන්නත් බෑ වචනෙන් කියන්නත් බෑ මට පාසලෙන් ලැබිච්ච සපෝට් එක ඒ කාලේ. ඉතින් පාසල මට ඒ ගයිඩ්ලයින් එක ඒ කාලේ දුන්නේ නැත්තම් මම හිතන්නේ මට මෙච්චර දුරක් එන්න බැරි වෙයි කියලා අනිවාර්යෙන් කියන්න පුළුවන්. පර්වීස් පාසල ගැන බොහොම ආදරයෙන් කොහොම කතා කරනකොට වෙස්ලි විද්‍යාලය සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ඒ තරම්ම ප්‍රසිද්ධ විද්‍යාලයක් නෙමෙයිනේ. හැබැයි පර්වීස්ට අවස්ථාව ලැබෙනවා පර්වීස්ගේ දස්කම් තුලින් වෙස්ලි විද්‍යාලයටත් ආලෝකයක් වෙමින් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට ඉදිරියට යන්න. ඔය තරම් උස ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඒ කාලේ ඉස්කෝලේ හිටියද? මට වඩා එක්කෙනෙක් හිටියා අපේ වයසම එක්කෙනෙක්. මිනිහා වැඩි කල් සෙල්ලම් කරන්න දරන උඩ තිබ්බ ආබාධයන් නිසා ඉතින් කිව්වාගේ කැලුමයි හැම දෙයකටම වෙලාවක් තියෙනවා. මම හිතන්නේ මේ වෙලාව මගේ දෙයයන් වහන්සේ දුන්න දායාදයක් කියලා කියන්න පුළුවන්. ඉතින් අපි කැමසිම කියන ඇත්තම හරි තැන හරි වෙලාවට ඉන්න ඕනේ. මම හිතන්නේ ඒ දායාදේ මට හම්බුණා. උසාවි 6යි අඟල් 2යි. ඉතින් මේ වගේ උසක් තියාගෙන තමයි ෆර්වීස් අපේ ක්‍රිකට් ක්ෂේත්‍රයට අවතීර්ණ වෙලා දස්කම් විස්කම් දක්වන්නට පටන් ගන්නෙ. දැන් පාසලේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම නිමා කළා. ඉන් අනතුරුව ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවට පත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද? මම කැලුමයි අවුරුදු 10 يعني ජාතික කණ්ඩායමේ අවුරුදු 15න් 15 17න් 15 19න් 15 තුනේම ශ්‍රී ලංකාවේ 17න් සහ 19න් 15 කණ්ඩායම් දෙක මම නායකත්වයේ දරුවා. 17 දී විතර මම ක්ලබ් ගහන්න පටන් ගත්තා. මුලින්ම මම ශ්‍රී ලංකාවේ CCC ක්ලබ් එකට අවුරුදු දෙකක් ශ්‍රී ලංකාවේ ඊට පස්සේ 18 වෙනකොට මම බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට ගියා. ඉතින් ලංකාවට ගහන්න පෙර ඉස්කෝලේ ඉන්න ගම මම ක්ලබ් එකට ශ්‍රී ලංකාවේ. එතනින් තමයි මට මග පෑදුනේ. ඉතින් මම 2003 කතා කරොත් ඒ බ්ලූම්ෆීල්ඩ් ටීම් එක ලංකාව ටීම් එකට හා සමානයි. සනත් ජයසූරිය කුමාර ධර්මසේන ටීඑම් ඩිල්ෂාන් ඉන්දික සේරම් ප්‍රභාත් නිසා මට නම් කියන්න පුළුවන් සෑහෙන. ඒ වගේ දක්ෂ හරිම ස්ට්‍රෝං ටීම් එකක් ඉන්නකොට පාසල් වල ශ්‍රී ලංකන කිඩෙක් වශයෙන් මට කණ්ඩායමට ශ්‍රී ලංකන අවස්ථාවක් ලැබුණා. එතකොට මට නිකන් මටම ඇත්තටම මගේ ආත්ම විශ්වාසයත් සෑහෙන දුරට ගියා. ඒකත් ඒ වගේ ලොකු නම් දරපු ක්‍රීඩකයෝ ඉන්නකොට මට ප්ලේස් එකක් ලැබෙනවා කියන්නේ ඒ කියන්නේ මගේ මොනවාරි තියෙනවා කියන්නේ. ඉතින් මම අවුරුද්දක් ක්ලබ් එකට සෙල්ලම් කරලා තමයි 2004 පාසලේ ඉන්න ගමන් තමයි පළවෙනි ජාතික කණ්ඩායමට ගිය සංචාරෙත් මම ගියේ. ඉතින් මම හිතන්නේ අවුරුදු 17 සිට 2001 අන්තිම ඉඳලා ඊයේ 2004 අප්‍රේල් මම මුලින් ටුවර් යන කලින් ඒ අවුරුදු 3 මම හිතන්නේ ක්‍රිකට් මම ඒ කාලේ හොඳටම පර්ෆෝම් කරපු කාලේ. මගේ පීක් එක කියලා කියන්න පුළුවන් ගොඩක් කඩලු ලබා ගත්තා, ගොඩක් ලකුණු රැස් කරා. ජාතික කණ්ඩායමේ සහ පාසල් කණ්ඩායම ඉතින් මාව ගොඩක් හයිලයිට් වුණා කියලා කියන්න පුළුවන් අයි. ඉතින් ඒ ලබාගත්ත දෙයින් තමයි මම හිතන්නේ මෙච්චර දුරක් එන්න ගමනක් මට එන්න ලැබුණේ. අවුරුදු කීයක් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන්න ඔබට වාසනාව ලැබුණා? මම ඊයේ 2004 ගැව්වට පස්සේ මම රිටයර් වුණේ 2016 ජූනි මාසේ. ඉතින් අවුරුදු 12ක් පමණ ක්‍රීඩා කරා. ඒ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සහ එක්දින ක්‍රීඩා සියල්ලටම එක්දින ටෙස්ට් සහ T20 තුනම. ෆර්වීස් ලැබපු ලොකුම ජයග්‍රහණයන් ගැන කතා කරමු. මම හිතන්නේ ලංකාවට ගහන්න හම්බුච්ච ලොකු ජයග්‍රහණයක් කැලුම්බයි කිව්ව 2004 මම මුලින් ජොයින් වෙනකොට කණ්ඩායමට හිටපු නම් ටික බැලුවොත් එහෙම ලෝක පූජිත ක්‍රීඩක ගොඩක් හිටියා. ඉතින් again මම අවුරුදු 19 තාම ටීනේජර් කෙනෙක් වශයෙන් උත් කණ්ඩායමට ගිහිලා ශ්‍රී ලංකාවට ලැබීම ලොකු දායාදයක්. ඉතින් මම නම් වශයෙන් කිව්වොත් සනත් අයියලා, මාවන් අයියලා, මහේල, කුමා, මුරලි, වාස් මම හිතන්නේ ලෝකෙ පිළිගත් නම්. ඉතින් ඒ කණ්ඩායම ඒ ක්‍රීඩකයොත් එක්ක ශ්‍රී ලංකාව කිරීම මම හිතන්නේ මම ලැබපු ලොකුම ජයග්‍රහණයක් කියලා කියන්න පුළුවන්. ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරනකොට ෆර්වීස් මම දන්න තරමින් ඔබ තමයි එකම මුස්ලිම් ජාතික ක්‍රීඩකයා අපේ කණ්ඩායමේ හිටිය. මුත්තය මුරලිදරන් දමිළ ජාතිකයෙක්. හැබැයි මේ ඔක්කොම එකට එක පවුලක් වගේ ශ්‍රී ලාංකීය නාමය බබලවන්න කණ්ඩායමක් විදියට එකට ගමන් ගත්ත පිරිසක්. කණ්ඩායම ඇතුලේ ඔබට ලැබුණ පිළිගැනීම කොහොමද? මුලින් කියන්න ඕනේ පළවෙනි සංචාරය යනකොට මට අර ඉංග්‍රීසියෙන් කියන ස්ටාර් ස්ට්‍රක් කියලා කියන්නේ මම පූර්ණිම වලට ගියාම මගේ වීරයොත් එක්ක ශ්‍රී ලංකාවට මම මුලින්ම ප්‍රැක්ටිස් කරන්න ලැබීම මට ලොකු දායාදයක්. ඉතින් මුලින්ම ගියාම හැතරම බයක් තිබ්බා, චකිතයක් තිබ්බා, නර්වස්නස් එකක් තිබ්බා. ඉතින් යන්න ඒ ජේෂ්ඨ ක්‍රීඩකයෝ ගොඩක් ලං වුණා. ඒ කියන්නේ ගොඩක් උදව් කරා, සමහර අය ගොඩක් දේවල් උපදෙස් දුන්නා. ඉතින් මං හිතන්නේ ටුවර් එකක් දෙකක් මාසයක් දෙකක් ගත කරද්දී ගොඩක් ක්‍රීඩකයෝ හරිම සමීප වුණා. ඉතින් හරි ලේසි වුණා තරුණ ක්‍රීඩකෙක් වශයෙන්
හරි ලේසියෙන් කණ්ඩායමට ජෙලින් වෙන්න. ඒ වගේම perform කරන්න. ඉතින් හරිම වැදගත් වෙන්නේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් මේකද අපි දැන් ගම්ුණත් ඒක වෙනවා නම් හොඳයි. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් දැනගන්න ඕනේ අලුත් තරුණ ක්‍රීඩකයෙක් විශේෂයෙන්. පොඩි කොල්ලෙක් කවුරුද 19 20 කොල්ලෙක් ආ මේ ක්‍රීඩකයාට ඒ වාතාවරණය perform කරන්න පුළුවන් වාතාවරණය සෙට් කරන එක. ඒ කියන්නේ ඕන එක්කෙනෙක් එන්නේ හරිම චකිතයකින් බයකින්. ඉතින් ඒ වාතාවරණය ලේසි කරලා දුන්නා නම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ. ඒක තමයි අපිට අපේ කාලේ ඉඳපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කරේ. ඉතින් මම හිතන්නේ මේ වාතාවරණය සකසපු නිසායි අපිට සෑහෙන ලේසි වුණා අපිට ආපු ගමන් perform කරන්න. කණ්ඩායමක් විදිහට ක්‍රිකට් ක්‍රීඩා කරද්දී ෆර්වීස්ගේ ආදරය ගෞරවය උපරිම වශයෙන් දිනාගත්ත ක්‍රීඩකයෝ නම් කරන්න කියලා කිව්වොත් මම හිතන්නේ එකක් කියලා කියන්න බෑ කලම ඇත්තම වා කිව්වාගේ පවුලක් කියන වචනේ පාවිච්චි කරා. ඉතින් මම හිතන්නේ පවුලට වඩා අපි ඊටත් වඩා සමීපුණා. ඉතින් සහෝදරයන්ට වඩා සමීපුණා. ඒකත් අපි එකිනාගේ ගොඩක් අයගේ අපි එකිනාගේ අර මේ දැනගන්න යුතු දේවලුත් දැනගන්න ඕන නැතිව දැනගත්තා. ඒ කියන්නේ එච්චර ක්ලෝස් වුණා. ඉතින් මම හිතන්නේ ඕන කණ්ඩායමක සීක්‍රට් එක තියෙන්නේ අයියේ කොච්චර සමීප වෙනවද කියන එක. එකට සෙල්ලම් කරන්න, එකට එළියේ ඉන්න ඕන ඔක්කොමද ගන්න. එකට හැසිරෙන්න ඕන, එකට සමීපව ඉන්න ඕනේ. ඒක තමයි තරඟෙට අරන් යන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒක ඒ කාලේ සැහැණ හොඳට තිබ්බා. ඒක අපිට ලේසියෙන්ම අපි කාලේ අරන් බැලුවොත් කැලුමයි 2005 ඉඳලා 8 වෙනකන් විතර අපි සැහැණ තරඟ ප්‍රමාණයක් ජයග්‍රහණය කරා. ඒකත් ඒ කාලේ වැඩි ක්‍රීඩකයෝ ආදේශ කරන්න හම්බුන්නේ නැහැ. ඉන්න ක්‍රීඩකයෝ හොඳටම සෙල්ලම් කරා. ඉතින් මම හිතන්නේ T20 ටෙස්ට් ක්‍රිකට් one day ඔක්කොමට අයියේ වැඩිම ක්‍රීඩකයෝ 20ක් 22ක් ක්‍රීඩා කරන්නේ නැති. හැබැයි දැන් අපි අවුරුදු 3-4 කලින් සමහර ක්‍රීඩකයෝ 40ක් 50ක් ගහලා කාලෙකුත් තිබ්බා. ඒකෙන් පේන්නේ ක්‍රීඩකයෝ තමන්ගේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් නැහැ. ඉතින් අර කාලේ අපි තරඟයක් දිනනවා. ක්‍රීඩකයෝ හොඳටත් කරනවා. ඒතකොට අපි ගොඩක් එකට ඉන්න තරම වැඩි. අන්න ඒතර තමයි අයියේ මම දකින්න ලොකු වෙනස. කණ්ඩායමක් විදිහට එක පවුලක් විදිහට සහෝදරයන් විදිහට ක්‍රීඩා කරද්දී ෆර්වීස් ඔබට අත්විඳින්නට සිදුවෙච්ච අමතක නොවන අත්දැකීම් තියෙනවද? සැහැණ තියෙනවා. ඉතින් මම කිව්වොත් දැන් මම මුලින් කිව්වා මුස්ලිම් ජාතියෙක් වශයෙන් කණ්ඩායමට එනකොට මට ගොඩක් බාහිරින් ප්‍රශ්න ආව ගොඩක්. මේක මුස්ලිම් ජාතියෙක් වශයෙන් වාට මේක සර්වයිව් වෙන්න පුළුවන්ද මෙතන ඉන්නේ කොහමද? මම හිතන්නේ මට එම කිසිම ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. කවදාවත් මට ක්‍රීඩකයෙක් හෝ වේවා පරිපාලකයෙක් හෝ වේවා පොලිටික්ස් පැත්තෙන් කිසිම බලපෑමක් කිසිම දෙයක් ආවේ නැහැ. ඔක්කොම මට සපෝට් කරපු තමයි කරේ. ඒක මම අනිවාර්යෙන් කියන්න ඕනේ දෙයක්. ඉතින් ගොඩක් ඒ වගේ බාහිර ප්‍රශ්න ඇති කරන්න හිටපු කට්ටියක් හිටියා. ඒ කියන්නේ යම්කිසි කටකතාවක් පතුරලා. ඉතින් මම හැමතිස්සෙම කියන දෙයක් තමයි එහෙම කිසිම දෙයක් නැහැ. ජාතිවාදයක් කිසිම දෙයක් නැහැ. අපි එක පවුලක් වගේ සෙල්ලම් කරන්නේ. ඉතින් මට again අර හිටපු සීනියර් ප්ලේයර්ලා නිසා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ දුන්න සපෝට් එක නිසා හරි ලේසි වුණා. ඒ ඔක්කොම මට ඔළුවෙන් අයින් කරලා හරි ලේසියෙන් perform කරන්න ජාතික කණ්ඩායම. ජාතික කණ්ඩායමේ දස්කම් 20කම් දක්වගෙන යන අතරතුරේදී ෆර්වීස් තීරණය කරනවා ක්‍රිකට් ක්‍රීඩාවට සමු දෙන්න. එහෙම තීරණය කරන්නට හිතුනේ ඇයි ඔබ තවමත් මට බය නැතුව කියන්න පුළුවන් තවමත් ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන් ජාතික මට්ටමේ තරම් ඔබ ඉතාමත්ම තරුණයි. ඉතින් මොකද්ද මේ වගේ තීරණයක් ගන්න හේතුව? මම කතාව මුලින්ම කියන්නම් අයි 2016 මම ගියා එංගලන්තේ ටුවර් එක. ඒකට කලින් මම ලංකාවට සෙල්ලම් කරේ 2012 අවුරුදු 3ක් මම කියන්නේ ස්කොට්ස් වල හිටියා ශ්‍රී ලංකාවට හම්බුන්නේ නැහැ. 2016 එංගලන්ත ටුවර් එක මම ගියාට පස්සේ මම ගියේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් වශයෙන්. උතර මට අවුරුදු 32 ලැබලත් නැහැ. 32 ලබන්න මාස ගානයි තිබ්බේ. ඉතින් ඒ සංචාරයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් වශයෙන් අවුරුදු 3ක් ගහන්න නැතු එකපාර ඇවිල්ලා මගෙන් බලාපොරොත්තු දේවල් වැඩි. ක්‍රීඩකයෙක් වශයෙන් උත් සිලෙක්ෂන් කමිටි එකත් ගොඩක් දේවල් මට මගෙන් බලාපොරොත්තු වුණා. ඉතින් මට ඒ තරමට කරන්න බැරි වුණා අත්තම කතාව. ඉතින් ඒ සංචාරේ ගිහිල්ලා ආවට පස්සේ එවකට හිටපු බලධාරීන් මට කතා කරලා කිව්පු දෙයක් තමයි ඉදිරියට ඉන්ටර්නැෂනල් ක්‍රිකට් එකක් ගහනකොට වාව අපි කන්සිඩර් කරන්නේ නැහැ. ඒකෝ 2019 වර්ල්ඩ් කප් එකේ බිල්ඩ් අප් කරන අපි තව එක්කෙනෙක්ව බලනවා ඉදිරියට අරන් යන්න වාත් එක අපි යන්නේ යම් කිසි දෙයක් එතන එම කතා බහක් ගියා. ඉතින් මම ඊට පස්සේ ගෙදර ඇවිල්ලා කල්පනා කළා කියන්නේ මගේ අගයක් නැත්තම්. ඒ කියන්නේ මම අවුරුදු ප්‍රොෆෙෂනලි මම ශ්‍රී ලංකාවට ගත්තේ අවුරුදු 17. ඒතර මම තිස්සේ අවුරුදු 14ක් පාලා මම එක දිගට ගැහුවා. ඉතින් ඕන දෙයකට අයියේ ඉල්ලුමක් නැත්තම් එතන නිකන් රැඳිලා ඉන්න එක මම කරන අසාධාරණයක්. තව ක්‍රීඩකෙක්ට එන්න තියෙන අවස්ථාව වළක්වන්න හදන්න පුළුවන් මාර්ගයක් ඇති වෙනවා. ඉතින් මම පොඩ්ඩක් කල්පනා කරලා බලලා ඊට පස්සේ සතියකින් විතර පස්සේ මම දන්නවා මම ඉස්සර ඉදිරියට ෆස්ට් ක්ලාස් ක්‍රිකට් එකක් ගහනවා. ඒකත් මගේ තියෙන අත්දැකීම් එක්කයි මම පුළුවන් තරම් ෆස්ට් ක්ලාස් ක්‍රිකට් එකක් ගහන්න ඕන. පළමු පෙළ ගහන්න ඕන. ඒකත් මගේ අත්දැකීම ලබා දෙන්න පුළුවන් තරුණ ක්‍රීඩකයන්ට. ඉතින් මම එවකට හිටපු මට සභාපති තිලංග සුමතිපාල මහත්තයා මට කතා කරලා කිව්වා රිටයර් වුණත් කමන්නේ ඉන්ටර්නැෂනල් තව අවුරුද්දයක්වත්
සෙල්ලම් කරන්න මේ ඩොමෙස්ටික් ක්‍රිකට් එකකුත් වගේ එක්ස්පීරියන්ස් එක ඕනේ ඉදිරියට යන ක්‍රීඩකයෙකුන් කියලා. ඉතින් මම ඇකුත් මට ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් මට හැමදේම ජීවිතේ ලබා දෙන්න එකලා. ඉතින් ඒ රික්වෙස්ට් එක මට ආක දාන්න බෑ. ඉතින් 2016 මම අනවුන්ස් කරා කියන්නේ මම ඉන්න කට්ටියට මම කිව්වා මම කන්සිඩර් කරන්න එපා. ඊට පස්සේ 2018 වෙනකම් අවුරුදු දෙකක් පළමු පෙළ සෙල්ලම් කරා. මට මගෙන් ඉල්ලපු දේ මම ලබලා දුන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට. අවුරුද්දක් සෙල්ලම් කළා. 2018 සීසන් එක ඉවර කළා. මර්කන්ටයිල් සීසන් එකක් තිබ්බා. ඒ කියන්නේ මම එවකට MA සාතනේ මම එවකට මම ක්‍රිකට් එකලන් මර්කන්ටයිල් ක්‍රිකට් එකලන්ට ගැහුවා. ඉතින් ඒ 2018 මට මතක විතර ඔක්තෝබර් අන්තිම නොවැම්බර් මුල T20 ෆයිනල් එකක් තිබ්බා. ජෝන් කීල් සමග ඒ තරඟය සෙල්ලම් කළා. ෆයිනල් එක අපි දින්නා. ඊට පස්සේ මම ගෙදර ඇවිල්ලා කල්පනා කරා ඇඟටත් ඉතින් තිබ්බා ආබාධත් එක්ක හරි අමාරුයි. මට ඒතර අවුරුදු 34 ලබලා ඊට පස්සේ මම තීරණය කරා හරි කාලේ යන්න. ඉතින් මම ඉල්ලුමක් තියෙන කාලේ යන්න එපා. ඒ කියන්නේ මට යන්න කියන්න කලින් ගියාම තමයි මට අගේ තියෙන්නේ. ඒ කියන්නේ ඕන දෙයකට අගේ දිනකොට යන්න ඕන කියලා මම හිතන්නේ. ඉතින් ඉන්පසු මම මගේ බිරිඳටයි මගේ දෙමව්පියන්ටයි ඒ කාලේ ක්‍රීඩකයන්ටයි සමීප ක්‍රීඩකයන්ට ඔක්කොම දන්නලා මම සමීප කියන්නේ ආදරෙන් සමුගත්තා කියලා කියන්න පුළුවන්. හිතට අමාරුයි. හැබැයි මම මුලින් කිව්වා වගේ ඕන දෙයකට තනක් තියන් යන්න ඕන නිසා මම මේ විදිහට ගියා. එදා ඒ ගත්ත තීරණය හරි කියලා ෆර්විස් විශ්වාස කරනවා. හිත කියනවා හරි කියලා හැබැයි ඔළුව කියනවා නෑ කියලා. ඒක මට ඇත්තම කිව්වොත් තව අවුරුදු 3ක් විතර ශ්‍රී ලංකාවෙන් තිබ්බා. හැබැයි මගේ තිබ්බ ආබාධත් එක්ක කැලුම්මයි අන්තිම කාලේ වෙනකොට හරිම අමාරුයි. සමහරලාට තරඟයක් සෙල්ලම් කරලා පඩි නගිනවා කියන්නේ මගේ දනිස් දෙකේම ගොඩක් ඉන්ජරිස් තිබ්බා. ඉතින් ඒ වුණත් හරි අමාරු වුණා අන්තිම කාලේ. ඉන්පසුව මම බින්දත් කතා වුණේ දැන් මෙච්චර කල් ක්‍රිකට් වල මම වෙලාව ලබාලා දුන්නා මම. ඉතින් මටම කියලා ලයිෆ් එකක් මම හදාගන්නත් ඕනේ. ඉතින් ඒවා ඔක්කොම කල්පනා කරලා බලලා තමයි මම තීරණය ගත්තේ. හැබැයි ආපු ප්‍රශ්න හරියට මම කෙලින්ම උත්තරයක් දුන්නොත් මම හිතන්නේ මම වැරදි තීරණයක් ගත්තා කියලා කියන්න පුළුවන්. නමුත් මම රිග්‍රෙට් කරන්නේ නැහැ. ඒකත් මම රිටයර් වුණාට පස්සේ මම සෑහෙන දෙයක් ක්‍රිකට් වලට කරා. ඒ වගේම මගේ දරුවන්ට මගේ වෙලාව මම කැප කරා. ඒ වගේම මගේ බිරිඳට මම පුළුවන් තරම් මගේ වෙලාව දුන්නා. ඒකත් සෙල්ලම් කරන කාලේ කරන්න අමාරුයි. ඉතින් මම හිතන්නේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගත තීරණයයි එතනින් ගොඩක් දේවල් මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුණා හොඳ පැත්තට. ඉතින් මම හිතන්නේ ක්‍රිකට් පැත්තෙන් මට අවුරුද්දක් ගහන්න තිබ්බත් ඊට වඩා සෑහෙන දෙයක් ලබා ගත්තා මම අනිත් පැත්තෙන්. ඔබ කිව්වා ෆර්විස් එක තැනකදී දැන් ඔබේ යම් කිසි ආබාධ තත්වයක් හේතුවෙන් මට ක්‍රීඩා කරන්න උවමනාව තිබුණත් මම ක්‍රීඩාවෙන් සමුගන්න තීරණය කළා කියලා. හැබැයි සමහර ක්‍රීඩකීන් එහෙම ආබාධ තත්ත්ව තිබුණත් එහෙම සමුගන්න අවස්ථාවන් නොදැකපු අවස්ථාවන් අපිට දකින්නට ලැබෙනවා. ඒ වගේම දැන් මෑත කාලෙදී අපිට අහන්නට ලැබුණා ක්‍රීඩකීන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව විවිධාකාරයේ පරීක්ෂණ පැවැත්වෙනවා. මේවට සහභාගී වෙන්න ඕන සමහර දක්ෂ ක්‍රීඩකීන් කියලා කියන අය මේ තරඟවලට සහභාගී වෙලා සුදුසුකම් ලබන්නේ නැතුව ජාතික සංචිතයෙන් ඉවත් වෙච්ච අවස්ථා තිබෙනවා. මේ පිළිබඳව පරිණත අපේ රටේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට ඔබ දරන අදහස මොකක්ද? අත්‍තරම දුකයි බලන්නේ. ඒකත් සාමාන්‍යයෙන් කැලුම ඇතුලේ වෙන දේවල් මාධ්‍යයට යනවා කියන්නේ හැම එකම මාධ්‍ය දැනගන්නවා. ඉස්සර වුණත් අපි ගාපු කාලෙත් ෆිට්නස් නම්බර් 1. අපේ තිබ්බ සම්කිසි ස්ටෑන්ඩඩ් එකක්. අපි ඒ කාලේ මුලින්ම ගන්නකොට තිබ්බේ බීප් ටෙස්ට් කියලා එකක්. ඉන්පස්සේ ඒක ඇඩ්වාන්ස් වුණා යෝයෝ ටෙස්ට් කියලා එකක්. ඊට අමතරව අපේ ස්කින් ෆෝල්ස් එක අපේ තිබ්බ මට්ටමක්. ඒ කාලෙත් ඒ මට්ටමට වැඩි ගියොත් අපිට තිබ්බ යම්කිසි දේවල් අපිට කියන්නේ අපිට පනිෂ් කරන්න පුළුවන් දේවල් තිබ්බා. ඉතින් දැන් වෙලා තියෙන්නේ අය හැමදේම සමාජ මාධ්‍ය ගත වුණාට පස්සේ ගොඩක් නෙගටිවිටි එකක් රැඳෙනවා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර. ඉතින් ඕන එකනේ ප්‍රශ්නයක් තියෙනවා. ඕන එකනේ කවුරුත් පර්ෆෙක්ට් නෑ. වා කිව්වාගේ ඉන්ජරියක් තියන් තමයි ඕන ක්‍රීඩකෙක් සෙල්ලම් කරන්නේ. කවුරුත් මොන ක්‍රීඩකෙක්වත් 100% ෆිට් නෑ. මොනාරි දෙයක් පැච් කරගෙන හරි බැන්ඩේජ් කරන් හරි ඉන්ජෙක්ෂන් එකක් ගාන් හරි එම තමයි සෙල්ලම් කරන්නේ. ඉතින් කනගාටුට කරුණ තමයි ගොඩක් දැන් අපි සිරස්තල අරන් බැලුවොත් මේ පෞගේ කාලේ හැම එකම එක ප්ලේ කෙනෙක් ඩ්‍රොප් වුණාම ෆිට්නස් ෆේල් කියයි. අරක ෆේල් කියයි. ඒක එච්චර බ්‍රෑන්ඩ් එක හොඳ දෙයක් නෙමෙයි. ඒක ක්‍රීඩකයාගේ වෘත්තිමය වශයෙන් කරන්න ඕනේ දෙයක්. ඒ කියන්නේ සාමාන්‍ය ජොබ් එකක් කරන කෙනෙක්ට KPI එකක් තියෙනවා වගේ වෘත්තිමය ක්‍රීඩකයට සෙල්ලම් කරනකොට යම්කිසි ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා ෆිට්නස් ඒ ශරීර යෝග්‍යතාව මේන්ටේන් කරන්න. ඒක ක්‍රීඩකයාගේ එයාගේ තියෙන්න ඕනේ මේ මොකක්ද කියන්නේ මේ responsibility එකක්. ඒක වගකීමක්. අනිවාර්ය වගකීමක්. වෘත්තිමය ක්‍රීඩකෙන්න තියෙන්න ඕනේ. ඉතින් ඒක කරන්නේ නැති කොටයි සමාජ මාධ්‍ය ගත වෙනකොට හරිම පරණ ක්‍රීඩකෙක් වශයෙන් මට දුකයි.
මට ඇත්තම දුක. පර්විස් වගේම ක්‍රිකට් විතරක් නෙමේ ඕනෑම ක්‍රීඩාවකට විනය ඉතාමත්ම අත්‍යවශ්‍යයි. ඉතින් පහුගිය කාලේ අපිට අහන්නට දකින්නට ලැබුණු දෙයක් තමයි අපේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් කීප දෙනෙක්ගේ විනය සම්බන්ධ ගැටලු. ඉතින් මේ සම්බන්ධයෙන් සමහර ක්‍රිකට් ක්‍රීඩකයින්ට නොඑක් ආකාරයෙන් වන්දි ගෙවන්නට සිදු වෙලා තියෙනවා. තවමත් ඒ සමහර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සේවය ජාතික ක්‍රිකට් කණ්ඩායමට නොලැබී යන අවාසනාවන්ත තත්වයක් අපිට දකින්නට ලැබෙනවා. ඉතින් ඔබ කලින් කිව්වා වගේම මේ හැම දෙයක්ම සිදු වෙන්නේ සමාජ මාධ්‍ය ඇසුරින් ජනතාවට ඉදිරිපත් කෙරෙන තොරතුරු සහ ඒ පිළිබඳව දැනුවත් කිරීම ඇසුරින්. මේ විනය සහ ක්‍රීඩකයින්ගේ දක්ෂතා පවත්වාගෙන යාම, කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩා කිරීම, ඔවුන්ගේ දස්කම් ජාතික තලයේ එක ලෙවල් එක එක මට්ටමක රඳවා ගැනීම මේ පිළිබඳව ඔබ දකින්නේ කොහොමද? විනය කියන එක නම්බර 1 කිව්වා වගේ මම හිතන්නේ විනය සහ ශාරීරික යෝග්‍යතා එකිනෙක තියෙන්න ඕනේ. කොච්චර perform කරත් වැඩක් නැහැ. තමන්ගේ විනයයි තමන්ගේ ශාරීරික යෝග්‍යතා හරියට තියාගත්තේ නැත්නම්. ඉතින් මම හිතන්නේ වකීන ප්‍රශ්නෙට ක්‍රීඩක තුන් දෙනෙක් මම හිතන්නේ බබල් එකක් බ්‍රීච් බුබුලක් බ්‍රීච් කළා ඒක සෑහෙන ලොකු වරදක්. ඒ කිව්වොත් මමත් බබල් වල ඉඳලා තියෙනවා ගොඩක්. මම දන්නවා බබල් එකක් කොච්චර ඉම්පෝටන්ට්ද කියලා වැදගත්ද කියලා ඒක බ්‍රීච් කරන්න නැතුව ඒක රැක ගන්න. ඉතින් ඒ කරපු මිස්ටේක් එකට ඒගොල්ලන් සෑහෙන වන්දියක් ගෙව්වා. මුදලින්ුත් ගෙව්වා. මම හිතන්නේ මාස 9ක් කොයිද සස්පෙන්ෂන් එකකුත් හම්බුණා. ඊට පස්සේ උන්ට තිබ්බ මෙන්ටල් එක මෙන්ටලි උන්ට වැදිච්ච ඇටැක් එක සෑහෙන වැඩි. මම ඒ ක්‍රීඩක තුන් දෙනා මම ගොඩක් අඳුරනවා. මම ගොඩක් ආදරය කරන ක්‍රීඩක තුන් දෙනෙක් ඒ තුන් දෙනා තාම දක්ෂ තුන්. තාම දක්ෂ ක්‍රීඩකයෝ. ඒ කියන්නේ දක්ෂතාවෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. විනයක් කඩ කරාම සමහර කියන අපි you have to pay the price කියලා. කියන්නේ සමන් කැඩුවම යම් කිසි දෙයක් තමන් දබාලා දෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ උන් ලැබලා දුන්නා සෑහෙන දෙයක්. හැබැයි වෙලා තින්නේ මේ විනයක් කඩුවට පස්සේ ඒ ක්‍රීඩක තුන් දෙනා ආයි කණ්ඩායමට ආවට පස්සේ සාමාන්‍යයෙන් තමන්ගේ performance level එක තිබ්බ තරමට වඩා අඩුයි. ඉතින් ඔවුන්ටත් කාලයක් යනවා. දැන් මම දන්න පැරණි ක්‍රීඩකෙක් වශයෙන් මම ජාතික කණ්ඩායමෙන් එළියට ගිහිල්ලා ජාත්‍යන්තර තලයේ සෙල්ලම් කරන්නේ නැතිකොට ආයි ජාත්‍යන්තර තරඟට මේ තරඟාවලට එනකොට ෆස්ට් මේ පළමු පෙළ විතරක් ගහලා සෑහෙන ලොකු වෙනසක් තියෙනවා. ගැප් එකක් තියෙනවා. ඒ ගැප් එක ලේසින් පුරව ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් කාලයක් ආයි සෙල්ලම් කරන්න ඕනේ. දැන් අපේ ලංකාව වෙලා තින්නේ අයියේ එකක් දෙයක් තරඟයක් ෆේල් වුණාම ඒ ක්‍රීඩකයා වටන්නමයි බලන්නේ. එහෙම නෙමෙයි. ඒ ක්‍රීඩකයාට පුළුවන් තරම් රන් එකක් දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පරණත වෙන්න තමයි තමන්ගේ හොඳ performance එන්නේ. දැන් සමහර කට්ටිය මයින් අහන්න පුළුවන් තරඟ 70ක් ගහලා තිනවා, තරඟ 80ක් ගහලා තිනවා. 70ක් ගහලා තින මුලින් අර එළියට ගිහිල්ලා ඇතුළට එනකොට පොඩි කාලයක් යනවා ආයි සෙට් වෙන්න. ඉතින් ඒක ගොඩක් අපේ ජනතාව තේරුම් ගන්න නැති පැත්තක් ඒක. ඉතින් මම හිතන්නේ මේ ක්‍රීඩකයෝ අපේ තියෙන සම්පත්. අනිවාර්යයෙන්. ඒ සම්පත් අපි දැක බලාගෙන අයිකුත් අපි ඇත්තම කතා කරොත් කැලුම්මයි මම වට කෙලින්ම කිව්වොත් අපේ ඒ කාලේ මුල් කාලේ ගැහුවා වගේ ලොකු ටැලන්ට් එකක් අපේ නැහැ. අපිට තියෙන දැන් සීමිත ටැලන්ට් එකක් ඒ වගේම සීමිත බ්‍රෑන්ඩ්. දැන් අපි කියමු අපේ කාලේ ගහපු ලොකු ප්ලේයර්ලා ඔක්කොම බ්‍රෑන්ඩ් නම්. ජයසූරියලද අතපත්තුලද වාස්ලද මුල්ලද කියන්නේ බ්‍රෑන්ඩ්. මාලිංගලා ඩිල්ෂාන්ලා ඒවා බ්‍රෑන්ඩ් ලොකු නම්. දැනටයි අපිට එහෙම ලොකු නම් නැහැ. ඇත්ත කතාව ඒක පිළිගන්න ඕන දෙයක්. එතකොට අපිට තියෙන සම්පත් වල අපි ප්‍රයෝජන ගන්න ඕනේ. ඉතින් අපි හිතනවා නම් මේ ක්‍රීඩකයා එක්ස් කින ක්‍රීඩකයාට අපි අවස්ථාව දිය යුතුයි කියලා. අපි දෙන්න ඕන සෑහෙන අවස්ථාවක්. ඒතකොට තමයි ඒගොල්ලන්ගෙන් අපිට ටුවර්ස් දෙක තුනක් දෙනකොට අපිට දැනගන්න පුළුවන් මේ ක්‍රීඩකයා මෙතන perform කරන්න පුළුවන් එක්කෙනෙක්ද නැද්ද කියලා. එතකොට වෙනසක් කරන එක වෙනම දෙයක්. හැබැයි ඒගොල්ලන්ට පොඩ්ඩක් patiently ඉවසීමෙන් පොඩ්ඩක් මං හිතන්නේ කටයුතු කරොත් හොඳයි කියලා මගේ හැඟීම. විනය ඉතාමත්ම වැදගත් කියලා අපි හැම විටම කතා කරනවා. ඔබත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක්. ඔබ අතිනුත් යම් කිසි අවස්ථාවක ඔබ ඇතුළු සමස්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන්ම විනය කැඩිච්ච අවස්ථා තියෙන්නට ඇති. නමුත් සමාජ මාධ්‍යවල තියෙන ප්‍රබලතාවය නිසාවෙන් අද මේ හැම පොඩි වැරද්දක්ම බොහොම ලොකුවට මාධ්‍ය ඉස්සරහට එනවා. ඉතින් අපේ ක්‍රීඩකයනුත් දැනගන්නට ඕන තමුන් මොන දේ කළත් වගකීමකින් කරන්න. මොකද S1000ක් දැන් ඔබ දිහාට එල්ල වෙලා තිබෙනවා මේ සමාජ මාධ්‍යත් එක්ක. මං කියනවා හොඳ දෙයක් ඇවි මගෙන්. අපි උනත් අපි මේ ශාන්ත දාන්තනේ අපේ අදිනුත් දරිදලා තියෙනවා. සාන්තුවරයෝ නෙමෙයි. සාන්තුවරනේ අපේ වචනින් කොළු වචනින් අපිත් පිස්සු ගෙල්ලා තියෙනවා. ඇත්ත කතාව. හැබැයි සෑම දෙයකම වෙලාවක් තියෙනවා. සෑම දෙයකම තනක් තියෙනවා. මම මුලින් කිව්වා ඉන්න ඕනේ තන අපේ everything is timing. ඉතින් මං හිතන්නේ මුලින් කිව්වා වගේ අපේ කාලේ සමාජ මාධ්‍ය එච්චර දරුණු නෑ, එච්චර ලොකු නෑ. හරි අපේ අන්තිම කාලේ තමයි සමාජ මාධ්‍ය පොඩ්ඩක් ඉදිරියට ආවේ. දැන් ඉන්න ක්‍රීඩකයෝ වා කිව්වා වගේ S1000ක් විතර තියෙනවා හැමදේම බලන්න.
එතකොට මේකද කිව්වොත් එකලන්ටත් එකලන්ගේ ඩවුන් ටයිම් එකක් තියෙන්න ඕනේ. එකලන්ගේ සමහර එක්කෙනෙක්ගේ ප්‍රෙෂර් එක යවන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. සමහර අය එළියට යන්න කැමති, සමහර අය ක්ලබ් එකට යන්න කැමති, සමහර අය ඩ්‍රින්ක් එකක් දාන්න කැමති. එක එකෙන් හැටි තියෙනවා. ඉතින් ඒක පුළුවන් තරම් අඩු කරගන්න පුළුවන් තමන් අර වැඩි ටෙන්ෂන් ගන්න නැතුව කරන්න. unnecessary ටෙන්ෂන් එකක් ගන්න එපා. මට දෙන්න පුළුවන් උපදෙස් එච්චරයි. තමන්ට යම් කිසි දෙයක් කරන්න ඕන නම් තම ප්‍රයිවට්ලි ඒක කරන්න. ප්‍රශ්නයක් නැහැ. ඒකත් දැන් වා කිව්වා වගේ අපේ කාලෙත් ඒව ගොඩක් ප්‍රශ්න තිබ්බා. ඒ වුණාට අපි කවදාත් ප්‍රශ්න එළියට එන විදිහට වැඩ කරෙත් නැහැ. මාට්ටු වෙලා. හැබැයි සාන්තුරුනේ අපි toy පිස්සු ගෙල්ල තියෙනවා. හැබැයි වැදගත් වන්නේ unnecessary ටෙන්ෂන් එකක් ගෙන්න ගන්න එපා. කරන දෙයක් තමන් quietly වෙනම කරන්න. ඒ වගේම ෆර්වීස් මෙතෙන්දී තවත් එක දෙයක් පිළිබඳව මගේ අවධානය යොමු වෙනවා. සමාජ මාධ්‍යවලට මේ යම් කිසි ක්‍රීඩකයෙක්ගේ විනය කඩකිරීමක් සම්බන්ධව වාර්තා වෙන්නේ අපේම රටේ අපේම මිනිස්සු අතින්. ඉතින් වගකීමකින් යුතුව කටයුතු කිරීමේ යුතුයකමක් මං හිතන්නේ හැම ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකුගේම සතු විය යුතු ගුණාංගයක්. මේ වගේ දේවල් අනවශ්‍ය විදියට උලුප්පා දැක්වීමෙන් මං කියන්නේ කවුරුවත් එහෙම දෙයක් කරන එක වැරදි කියලා. නමුත් අපිට අහිමි වන්නේ අපේ ජාතික සම්පත්. මෙමය කියන්න ඕන දෙයක් තමයි يعني ඕපන්ලි වෙච්ච දෙයක් ඒක ක්‍රිටිසයිස් කරන එක ඒක නවත්තන්න බෑ. ඒක මම හිතන්නේ සමාජ මාධ්‍ය හෝවා ජන මාධ්‍ය හෝවා ඒක කරන්න ඕනේ දෙයක්. නමුත් අර ගොඩක් අර කැලෑ පැත්තර මඩ පෝස්ටර් මම හිතන්නේ ඒකෙන් ගොඩක් ක්‍රීඩකයෝ විතර නෙමෙයි මානසිකව වැටෙනවා. මානසික වැටෙන එක කවුරු හරි කිව්වොත් ඉදිරියට ඇවිල්ලා මේක මානසිකව වදින්නේ නැහැ කියලා ඒක බොරුවක්. ඒක බොරුවක්. ඒක අපි පිළිගන්න ඕන දෙයක්. කවුරු හරි දැන් කෙලින්ම ඇවිල්ලා කියනවනම් නෑ ඔක මම ගණන් ගන්න. ඒක බොරුවක්. අපි සාමාන්‍ය මිනිස්සු අපිට මොනවාරි මෙයක් වුණා අපිට ඒක වදිනවා. ඉතින් අපි දැනගන්න ඕනේ ඒ தත්තර යන්නේ නැතුව ඉන්න. මඩ පාරක් ගහන එක බොරුවක් ගහලා මඩ පාරක් ගහන එක තමන්ට කන්ට්‍රෝල් කරන්න බෑ. ඒකට තමන්ට කරෙක්ෂන් එකක් දාන්න පුළුවන්. හැබැයි තමන් ඇත්තටම වැරද්දක් කරාම තමන් ඩිෆෙන්ඩ් කරන්න විදියක් නැහැ. ඒතකොට තමන් කොහොමද විශේෂ? සාක්ෂි ඇතු වෙන්නේ. සාක්ෂි ඇතු වෙනවා. සාක්ෂි ඇතු තමයි ගොඩක් දේවල් වෙන්නේ. ඇත්ත කතා කරන්නේ. නමුත් සාක්ෂි නැතුව මඩ පිනිස වෙන දේවල් සෑහෙන්න තියෙනවා. ඉතින් ඒක ඇත්තටම කනගාටුවට කරුණක්. ක්‍රිකට් ක්‍රීඩකයෝ පමණක් නෙමෙයි සාමාන්‍ය මිනිස්සු මම හිතන්නේ ජනප්‍රිය මිනිස්සුන්ට මේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක නවත්තන්න බෑ. මම කලුමයි පිළිගනි මාත් ඒක නවත්තන්න බෑ. ඒක ඉදිරියට යනවා. ඒක පිළිගන්න මිනිස්සු කොට්ටාසකුත් ඉන්නවා ඒවත් බලාගෙන. ඉතින් මම හිතන්නේ හරිම කියන්නේ හරිම බේරන්න බැරි ප්‍රශ්නයක් ඕක. ඉතින් ක්‍රීඩකයෝ වශයෙන් හෝ ජනප්‍රිය පුද්ගලයන් වශයෙන් Taman දැනගන්න පුළුවන් තරම් කරන එක කාටවත් මාට්ටු නොවි ක්වයට්ලි කරන්න. ෆර්විස් ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙමෙයි පොදුවේ ඕනෑම ක්‍රීඩාවක් අපේ රටේ මිනිස්සු හැම විටම කියන දෙයක් තමයි දේශපාලනීකරණය වෙනවා කියලා. හැබැයි මේනුත් ක්‍රිකට් ක්‍රීඩාවට ලැබෙන්නේ අංක 1. ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලනය අතපාන්නේ නැත්නම් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව මේ තියෙන තැනට වඩාත් ඉහළ ස්ථානයක තියෙන්නට ඕනේ කියන එක සාමාන්‍ය මිනිස්සුන්ගේ අතර මතයක් තියෙනවා. ෆර්විස් කොහොමද මේ දකින්නේ? මම හිතන්නේ කලුමයි මම දෙපැත්තට කඩන්නම්. පොඩ්ඩක් කල් යන්න කලින් ඒකට කලින් මම හිතන අවුරුදු 10කට 15කට තිබ්බ දේශපාලනයේ තිබ්බ බලපෑමට වඩා දැන් සෑහෙන අඩුයි. ඒක මම ගොඩක් දකිනවා දැන් ඉන්න ක්‍රීඩකයන්ට කතා කරනකොට ඒක මට තේරෙනවා. ඉතින් මම හිතන්නේ පෞගිය අවුරුදු අපි ගත්තොත් 5-6 වගේ කැලුමේ මගේ මතය මම හිතන්නේ සෑහෙන අඩු වෙලා තියෙනවා. නෑ කියන්න බෑ. ඒක මම හිතන්නේ ගොඩක් මම උනත් ගොඩක් තරු ක්‍රීඩකයන් කතා කරනකොට තේරෙන දෙයක් තමයි මම උනත් දකින්න දෙයක්. එච්චර ඒ තරම් ඉස්සර තරම් නෑ. හැබැයි අර තරුණ කියන එක මම පිළිගන්නේ නෑ. මොකද ඔබ තරුණයි. මට වඩා තරුණ ක්‍රීඩකයෙක්. මම දැන් මේ විශ්‍රාමික ක්‍රීඩකයෙක් වශයෙන් මම කතා කරොත් එහෙම මම හිතන්නේ අවුරුදු 5-6ක් යනකොට අයියේ දැන් ගොඩක් අඩු දේශපාලනීකරණය. ඒකත් මම හිතන්නේ ගොඩක් බලපෑම් ඉන්නේ නැහැ මම දන්න තරමින්. හැබැයි ඒකට කලින් නම් බලපෑම් තිබිලා තියෙනවා මම ඒක හොඳටම දන්නවා. ඉතින් ඒක කොහොමද නවත්තන්න බෑ. අපේ සංස්කෘතිය හැටි ඒක. ඉතින් ඒක බැලන්ස් කරලා ඉදිරියට යන්න අපි දැනගන්න ඕනේ. ඉතින් මම හැමසෙම ක්‍රීඩකයා කියන කතාවක් තමයි ක්‍රීඩකයා තේනේ ඕන දෙයක් තියෙන්නේ. පන්දුවයි පිත්තයි තියෙන ක්‍රීඩකයා යතේ. ක්‍රීඩකයෙක් පර්ෆෝම් කරා නම් ඕන සිලෙක්ට් කෙනෙක්ට තමන්ව ඉග්නෝර් කරන්න බෑ. ඉතින් ක්‍රීඩකයා දැනගන්න ඕනේ තමන් හම්බෙන අවස්ථාවෙන් සෑම දෙයක්ම මේන්ටේන් කරගෙන තමන්ගේ පර්ෆෝමන්ස්, තමන්ගේ ෆිට්නස්, තමන්ගේ විනය ඔක්කොම මේන්ටේන් කරන ගමන්ම තමන් පර්ෆෝම් කරනවා නම් කාටවත් මුකුත් කියන්න බෑ. තමන් කොහොමත් හොඳයි නම් ජාතික කණ්ඩායම වේවා මොනාරි කණ්ඩායම සෙල්ලම් කරන්න ඕනේ. ඉතින් ක්‍රීඩකයාගේ අතේ ලොකු වගකීමක් තියෙනවා.
පර්විස් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට අපේ රටේ ජනතාව පුදුමාකාර විදියට ආදරේ. හැබැයි අපේ අසල්වැසිය ඉන්දියාවේ මේ තත්ත්වය ඊට වැඩිය වෙනස්. එහි ක්‍රිකට් ක්‍රීඩකයින්ව සලකන්නේ දෙවියන්ගේ තත්ත්වයේ තියාගෙන වන්දනාමාන නොකරන එක විතරයි මං හිතන්නේ ඒ අය කරන්නේ නැත්තේ. ඉතින් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ අවස්ථාවලදී ඉන්දියාවේ ජනප්‍රිය තරු සමග බොහොම සමීප සම්බන්ධතා පැවැත්ුණා කියලා අපිට අහන්නට ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම සල්මන් ඛාන් වගේ දක්ෂ රංගන ශිල්පීන් සමග ඉතාම සමීප සම්බන්ධතාවයන් යාළුකම් මිත්‍රකම් තිබුණා කියලා දැනගන්නට ලැබිලා තියෙනවා. මේ ගැන මොනවද පර්විස්ට කියන්න තියෙන්නේ? සල්මන් ඛාන් නම කියපු නිසා මම කියන්නම් ඉතින් 2006 අපි ගියායේ චැම්පියන්ස් ට්‍රොෆි ටූර් එක ඉන්දියාවේ. එතකොට අපි හිටපු හොටෙල් එකේ පල්ලෙහා මට හම්බුණා සල්මන් ඛාන්ගේ ෆැමිලි ડોක්ටර් සංදීප් චොප්රා කියලා කෙනෙක්. ඉතින් එයා ඇවිල්ලා මට මතකයි දිල්ලාර ෆෙර්නැන්ඩෝ අපි දෙන්න දවල් ආහාර ගන්න ගමන් තමයි මේ දොස්තරවරයා අපිට කතා කරලා අපිත් එක්ක පින්තූරයක් අරගෙන ඌ මට කිව්වා ඌ තමයි සල්මන් ඛාන්ගේ ෆැමිලි ડોක්ටර් කියලා. ඉතින් ගොඩක් සතුටු වුණා. මම සල්මන් ඛාන්ගෙන් පොඩි කාලේ මම හරිම අපේ වීරයෝනේ. අපේ වීරයෝ. ඉතින් ඊට පස්සේ ඌ ඇහුවා මගෙන් කැමතිද හම්බෙන්න. මං කිව්වා හම්බෙන්න පුළුවන් නම් ඇත්තටම කරන්න පුළුවන් ලොකු දෙයක් කියලා. ඊට පස්සේ දවස් දෙකකින් විතර පස්සේ ඌ මට කතා කරලා කිව්වා ඌටත් ඔයගලන් හම්බෙන්න ආසයි. ඌගේ ගෙදරට එන්න මේ රාත්‍රී ආහාරයකට එන්න කියලා. ඊට පස්සේ අපි ගියා. ගිය වෙලාවේ ඌ කවුද ගියේද? එදා ගියායේ මාත් එක්ක ගියා, සනත් අය ගියා, මහල අය ගියා. දිල්ලාර ෆෙර්නැන්ඩෝ ගියා, නුවන් සොයිස ගියා, චමින්ද වාසయ్య ගියා. අපි සෙට් එක තමයි ගියේ. ගිහලා ඊට පස්සේ එදා ඌගේ සල්මන් ඛාන්ගේ මල්ලිලා දෙන්න අර්බාස් ඛාන් සහ සුහෙල් ඛාන් වත් හම්බුණා. ඒ වගේම සල්මන් ඛාන්ගේ තාත්තා සුහෙල් ඛාන්. ඔව් සුහෙල් මල්ලි සොහෙල්. එයාවත් හම්බුණා. සුහෙල් ඛාන්ගේ සල්මන් ඛාන්ගේ අම්මාත් හම්බුණා. සල්මන් ඛාන්ගේ දාකා ඒ කාලේ හිටපු ගර්ල්ෆ්‍රෙන්ඩ්ත් හම්බුණා. අර්බාස් ඛාන්ගේ ඒ කාලේ වයිෆ්වත් හම්බුණා. ඉතින් ෆැමිලි ගෙට් ටුගෙදර් තිබ්බා. අපි අර්පිතා කියන්නේ නැගණිය. මලයිකා අරෝරා තමයි අර්බාස් ඛාන්ගේ වයිෆ්. ඒ කාලේ සල්මන් ඛාන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කත්රිනා කේෆ්. ඉතින් ගොඩක් කියන්නේ මම බොලිවුඩ් වල ගොඩක් කැමති කෙනෙක්. ඉතින් මට සල්මන් ඛාන්, අර්බාස්, සොහෙල් ඛාන්, මලයිකා අරෝරා, කත්රිනා කේෆ් වලගේ තරු දකින්න හම්බෙච්ච මට ලොකු දායාදයක්. ඉතින් එදා රෑ අපි රාත්‍රී භෝජනේ අරගෙන අපි ගොඩක් සතුටු වුණා. බොහෝ දෙනෙක් කියනවා මේ සල්මන් ඛාන් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට රොලෙක්ස් ඔල්ලෝසු පවා තෑගි දුන්නා කියලා එහෙම කතාවක් තියෙනවා. ඒක ඇත්තද? නෑ. ඔක්කොම බොරුවක්. ඕක උනේ අයියේ එදා රෑ අපි ඉවර කරලා පොඩ රෑ වුණා හොටෙල්ලට එනකොට. ඊට පස්සේ අපි නැගි පවුදා ඩේ ඔෆ් එකක් තිබ්බ. ඒක නම් මොකුත් තිබ්බේ නෑ. ඊට පස්සේ මම නිදිය ගත්තා. මට සනත් අය කෝල් එකක් දීලා කිව්වා මේම කොළඹින් නිවුස් එකක් එනවා මේ සල්මන් ඛාන් වොච් එකක් දුන්නා. අපිට දුන්න වොච් එකක් නෑ කිසිම දෙයක්. ඊට පස්සේ මම මොකෙද දාලා දෙන්නේ කියලා. ඊට පස්සේ හොයලා බලනකොට අර මුම්බයි අර සමහර ගොසිප් පේපර්ස් තියෙනවනේ. එදා අපි දැන් සල්මන් ඛාන්ගේ ගේ තියෙනයි මූද ඉස්සරහ. හරි එතකොට මූද ඉස්සරහ මිනිස්සු රෑ තිස්සේ මිනිහා අතවන්කම් බලන් ඉනවා 100ක් 200ක්. ඒ කියන්නේ ඒගොල්ලන් දැනන් හිටියා මේ වගේ ශ්‍රී ලංකන් ප්ලේස් එකක් ඇවිල්ලා කියලා. ඉතින් මං හිතන්නේ එතනින් තමයි නිවුස් එක ගිහලා පවුදා ඊවිනිං නිවුස් එක තමයි මේ ගිහලා තිබ්බේ අපිට සල්මන් ඛාන්ගේ අතින් මේ ඔරලෝසුවක් දුන්නා කියලා. සනත්ය මට කතා කරලා ඔරලෝසු මට එයාගේ වචනින් කතා කරලා කියලා. පස්සේ මගේ වගකීම ඒක මමනේ ඔබ ඕගනයිස් කරේ. පස්සේ මම අපේ ડોક્ટર සංදීප් චොප්රාට මම කතා කළා මේම වැරද්දක් වෙලා තියෙනවා. කරුණාකරලා පොඩ්ඩක් ඒ පත්තරේ හොයලා බලලා ඒ පත්තරේ කතා කරලා කියන්න කියලා. ඒක වැරදි දෙයක් අපිට කිසිම දෙයක් ලබා දුන්නේ අපි රාත්‍රී භෝජනේ ගත්තා ආවා එච්චර තමයි වුනේ. ඊට පස්සේ මම හිතන්නේ දවස් 2කින්ද 3කින්ද කරෙක්ෂන් එකක් දාලා තිබ්බා. හැබැයි ලංකාවේ මිනිස්සු හිතන්නේ අපිට ඔලෝසක් හමුණා. දැන් මටත් ඒලා ලංකාවෙන් කෝල් එනවා කොහොමද උඹේ වොච් එක කොහොමද අරකයි මේක මට හම්බෙච්ච වොච් එකක් නැහැ කියලා. ඉතින් ඒක ඇත්තට බොරු කතාවක්. සල්මන් ඛාන්ගේ ආදරවන්තිය කත්රිනා කයිෆ් සමග ඡායාරූපයකට පෙනී හිටින්න මං හිතන්නේ අවස්ථාව ලැබෙන්න ඇති. දැන් මෙහෙම බලනකොට මේ පර්වීස් මහරූෆ් කියන්නේ බොහොම කඩවසම් තරුණයෙක්නේ. ඉන්දිය සිනමා නිලියන්ගෙන් එහෙම ආරාධනා ලැබුණ නැද්ද? කැලුමයි කිතරයි මට කඩවසම් කියලා කිව්වා. ඉතින් මම බොහොම ස්තුතියි පටන් ගන්නම්. මේ කඩවසම් ගොඩක් ඇත්තම ගොඩක් IPL සෙල්ලම් කරනකොට ගොඩක් නිලියෝ හම්බෙලා තියෙනවා. IPL තරඟාවලිය සෙල්ලම් කරන ගොඩක් නිලියෝ නළුවෝ ගොඩක් ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේ මම IPL එක සෙල්ලම් කරේ 2008 9 සහ 10. ඉතින් ඒ කාලේ ඇත්තටම එන්ටර්ටේන්මන්ට් ගොඩක් තිබ්බා. after parties, after functions. ඉතින් ගොඩක් ඒ අවස්ථාවලදී ගොඩක් නිලියෝ නළුවෝ ගොඩක් හම්බෙලා තිනවා. ඉතින් එක පොඩි බොලිවුඩ් ෆිල්ම් එක අපි මම රඟපාලත් තියෙනවා. ඒක මොකද්ද මම ඒක දන්නේ නැහැ. අපි තියෙනවා වික්ටරි කියලා ෆිල්ම් එකක් තියෙනවා. ඒකේ හිටිය අර්මාන් බවේජා සහ මම හිතන්නේ අම්රිතා රාව් මට මතකයි. අම්රිතා රාව්. ඒක ක්‍රිකට් පිළිබඳ ෆිල්ම් එකක්. ඒකේ මම සනත් අයියා
මුරි අයියා සංගා වාසි අපි ඔක්කොම ඒ ෆිල්ම් එකේ පොඩි සීන්ස් ටිකක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ආප්‍රාශ උත්තර දුන්නොත් එම බොලිවුඩ් නළුවෙකුත් වෙලා හිටියා පොඩි වෙලාවකට. පර්වීස් මහරූෆ් මම දන්න තරමින් මගේ අසල්වැසියා ඉතාමත්ම හොඳ සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන තරුණයෙක්. ඔබේ පවුලේ තොරතුරු ගැන කතා කරමු. ඔව් මගේ නෝනා හස්නා ඇය සෙන්ට් ලෝරන්ස් විද්‍යාලයේ ගිහිල්ලා ඉතින් අපි දැන් බැඳලා දැන් අවුරුදු 13ක් කම්ප්ලීට් වෙනවා. ඉතින් මට ළමයි දෙන්නෙක් ඉන්නවා. දුව 6 මේ අවුරුද්දේ ඔක්තෝබර් අවුරුදු 12 කම්ප්ලීට් වෙනවා. ඉතින් මගේ පුතා හමඩ් අවුරුදු 9යි කලුම හොඳට දන්නවා මිනිහා ගැන. මේ මගේ දුව මගේ යාළුවා මං යනකොට හැම වෙලේම බයිසිකල් පදිනවා. ඉතින් මං අත වනාගෙන යනවා. මහනවා කවද්ද ක්‍රිකට් ගහන්නේ කියලා. කියනවා. සෙල්ලමට හරි පුරුදු. ඉතින් මගේ වයිෆ් ගොඩක් එයාට ගොඩක් එන් තියෙනවා මිනිහා සෙල්ලම් කරනවා වැඩි කියලා. ඉතින් මම වයිෆ්ට අමසිම කිව්වත් තමයි මගේ ලේ තියෙන. මමත් පොඩි කාලේ ඉගෙන ගත්තේ නැහැ. සෙල්ලම් කරපුවා තමයි කරේ මිනිහා ක්‍රිකට් ගහනවා, බයික් පදිනවා, ෆුට්බෝල් ගහනවා. මිනිහාට ඕනේ එළියේ අවුට්ඩෝර් ඇක්ටිවිටි. හරිම සුරතල් දරුවෙක්. ඔව් ඉතින් මම හිතන්නේ මේ වයසේ කලුම වැඩි රෙස්ට්‍රික්ෂන් දාන්න හොඳ නැහැ. දැන් ඉතින් මම හිතන්නේ ඉන්ඩිපෙන්ඩන්ට්ලි හැදෙන්න දෙන්න ඕනේ. Tamanට යන්න පුළුවන් මාර්ගය යන්න දෙන්න ඕනේ. ඉතින් මම දකිනවා මගේ දරුවෝ දෙන්න මගේ දුව බිෂොප්ස් විද්‍යාලයට යන්නේ, පුතා සෙන්ට් තෝමස් එකට යන්නේ. මම දකිනවා දෙන්නගේම අයියේ ක්‍රීඩා පැත්තට තමයි ඇල්ම වැඩි. ඉතින් පියෙක් වශයෙන් දැන් මම හිතන්නේ මේ උපදෙස් මම හිතන්නේ බලන් ඉන්න තරුණ තාත්තලාට මේක වටි සමහරට මමත් පොඩ්ඩක් හිතවල දෙයකින් ඉන්නේ මොකද මම කරන්නේ කියලා. ඒක ක්‍රීඩාව පැත්තට බරයි ඉගෙනීමට වඩා. ඉතින් මම පිළිගන්න දෙයක් තමයි දැන් කාලේ ළමයි හදනකොට වැඩි මෙන්ටලි වැඩි ෆෝස් කරන්න හොඳ නැහැ. තමන්ගේ නැචරල් ඉන එක ඉදිරියට ගලන් යවන්න. මම කියන්නේ ඉගෙනීම මේ නිග්ලෙක්ට් කරන්න ඕනේ. ඉගෙනීම අනිවාර්යෙන් කරන්න ඕනේ. නමුත් අර එක්ස්ට්‍රා ප්‍රෙෂර් එකක් දෙන්න, එක්ස්ට්‍රා අධික පීඩනයක් දෙන්න හොඳ නැහැ මේක කරන්න කියලා. ඒ දරුවගේ යම්කිසි ඕන දරුවෙගේ යම්කිසි ටැලන්ට් එකක් තියෙනවා. ඒ ටැලන්ට් එක ඉදිරියට ගන්න ඕනේ කියලා මම හිතන්නේ. ඉතින් මම නම්සේ මගේ බිරිඳට කියන්නේ මම අපි සාමාන්‍ය බේසික් නොලෙජ් එක ලබලා දෙමු ඉගෙනීමේ. ඒගලන් යන්න පුළුවන් මාර්ගය ඒගලන් දැනගන්න. සමහරවිට ක්‍රීඩා පැත්තෙන් යන්න පුළුවන්, ඉංජිනේර කෙනෙක් වෙන්න අපි දන්නේ නැහැ. හැබැයි අඩි තාලම අපි ඒගලන්ට කරන් යන්න දෙමු. අපි සපෝට් එකක් විතර දෙමු කියලා. මම හිතන්නේ සමහරට මම කතා කරන සමහරට දෙමව්පියන්ටත් මේ ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. හැබැයි මම ගන්න තීරණය තමයි ඒක. ඉන්ඩිපෙන්ඩන්ට්ලි ඒගලන්ට ස්වාධීනව ඒගලන්ට හැදෙන්න දෙනවා ඉදිරියට. වෘත්තීය මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තත් අදටත් ෆර්වීස්ගේ තියෙනවා ක්‍රිකට් ක්‍රීඩාව සමග සම්බන්ධකම්. මොන විදිහටද මේ සම්බන්ධය පැවැත්වෙන්නේ? මම මුලින් අයියේ වෘත්ති වශයෙන් ශ්‍රී ලංකාවේ වුණාට පස්සේ මම දානවෙන්පාල කණ්ඩායමේ කල්පනාකරු වශයෙන් අවුරුද්දක් වැඩ කරා. ඊට අමතරව කනිෂ්ඨ සිලෙක්ටර් කෙනෙක් තේරුම් කමිටුවේ සමාජික වශයෙන් අවුරුදුකමාරක් වැඩ කරා. ඉන් පසු ඔය දෙකම වුණාට පස්සේ මට අවස්ථාවක් ලැබුණා කමෙන්ටරි පැත්තේ විස්තර විචාරක පැත්තෙන් ඉදිරියට යන්න. ඉතින් මම ඒක තමයි මේ දවස්වල පොසියු කරන් යන්නේ. ඉතින් මම ජාත්‍යන්තරතරේ පටන් ගත්තේ දැන් අවුරුදු විතර කලින්. ඉතින් මම මේ දිගටම ඊට පස්සේ ජාත්‍යන්තරය තරඟවල ගොඩක් විස්තර විචාර යෙදුණා. ඉතින් මම හිතන්නේ මේ දවස්වල යන්නේ ඒ මාර්ගෙන් ඉදිරියට. අපේ රටේ තරුණයෝ සහ තරුණියෝ මේ දවස්වල අපේ රටේ දේශපාලනය ගැන සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරනවා. මේ රට කවරදාකවත් නොතිබුණු තැනක තමයි අද තියෙන්නේ. ඒක ඕනම කෙනෙකුට කියනවා ඒක සත්‍යයක්, කාටවත් හංගන්න දෙයක් නෙමෙයි. අපි ණයබරින් මිරිකිලා අපේ රට අවුරුදු ගානකට කලින් තිබිච්ච තැන නෙමෙයි මොනියම් හෝ හේතුවක් නිසාවෙන් අද තියෙනවා. වගකිව යුතු පුරවැසියෙක් විදියට ෆර්වීස් ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද? ඇත්තටම දුකයි මේ දවස්වල වෙන දේවල් දැක්කම මම හිතන්නේ සමහර රයිට්ස් උයි ප්‍රොටෙස්ට් උයි අපි සාමාන්‍යයෙන් මම පොඩි කාලේ දැකුව නැති ගොඩක් දේවල් මම දැන් දකිනවා. ඉතින් ඒක අපේ ළමයින්ටත් ඇත්තටම සමහරට මගේ ළමයිත් හදනවා අයි මේම කරන්නේ. ඉතින් අපිටත් හරි අමාරු උත්තරයක් දෙන්න ඒගලන්ට. ඉතින් මම හිතන්නේ වගකිව යුත්තේ වශයෙන් පරිපාලනයට ලොකු වගකීමක් තියෙනවා අපි රට ආයි ගොඩ දාන්න. ඉතින් අපේ පැත්තේ විශේෂයෙන් දැන් අයියා කිව්වා වගකිව යුත්තේ මම අනිවා වගකිව යුත්තේ. ඒකත් මම ගොඩක් සමාජයට වැඩ කරන එක්කනේ මම ගොඩක් චැරිටි කරන එක්කනේ මම බාන්නේ හැමතිස්සෙම සමාජයට මගෙන් කරන්න උදව්ව මම ඕන වෙලාවක කරනවා වචනකින් හරි. ඉතින් මම හිතන්නේ පරිපාලකයන්ට ලොකු වගකීමක් තියෙනවා මේ වැටිච්ච වලට ආයි අපි ගොඩ දාන්න. ඉතින් ඒගලන් තමයි රට පාලනය කරන්නේ. ඉතින් මම හිතන්නේ විපක්ෂය හෝ පක්ෂ ඕන එක්කෙනෙක් මම හිතන්නේ පාර්ලිමේන්තු නියෝජනය කරන සෑම දෙනාටම වගකීමක් තියෙනවා. අපේ රටේ ඉදිරියට ලබන් ගිහිල්ලා ආයි සුපුරුදු පරිදි අපිට ජීවත් වෙන්න රටාව හදලා දෙන්න. ඉතින් මම හිතන්නේ සෑහෙන වගකීමක් ඒගලන්ට තියෙනවා වගේ අපිටත් වගකීමක් තියෙනවා වගකීම් වශයෙන්. ඉතින් අපේ කොටස කරන ගමන් අනිත් කොටසත් ඒගලන් හරි වැදගත් දෙයක් ඒගලන්ට කරන්න තියෙනවා. අපේ කොටස කරන ගමන් කියලා ෆර්වීස් කියනකොට
මම බොහොම හොඳින් දන්න කාරණයක් තමයි ඔබ සතු පෙර පාසල් ව්‍යාපෘතියක් තියෙනවා. ඒ ගැන අපි කතා කරමු. මගේ බිරිඳගේ අක්කයි බිරිඳගේ අක්කගේ ස්වයං පුරුෂයයි අපේ තව දන්න යාළු දෙනෙක් අපි එකතු වෙලා පෙර පාසලක් කරියා 2019 සැප්තැම්බර් මාසේ. ඒකේ අපිට ඇත්තටම බිස්නස් මොඩල් එකට වඩා සමාජයට සේවයක් කරන්න ඕනේ. ඒකවත් මගේ වයිෆ්ගේ අක්කා සහ අක්කගේ යාළුවා අපි ඔක්කොම ඩිරෙක්ටර්ස්ලා කම්පැනි එකේ ඒගොල්ලන් දුබායි වල අවුරුදු 14ක් පාලා ටීච් කරපු කට්ටිය. ඉතින් ඒගොල්ලන් ලොකු සෑහෙන අත්දැකීමක් තියෙනවා. වගේ මගේ බිරිඳත් ක්වොලිෆයිඩ් ටීචර් කෙනෙක්. ඉතින් අපි බැලුවා බිස්නස් මොඩල් එකට වඩා මේක සර්විස් එකක් කරන්නේ කොහොමද? ඒ කියන්නේ අපි ලංකාවේ පුරවැසියන් ඉදිරියට ළමයින්ට හොඳ අඩිතාලමක් ලබා දෙන්නේ කොහොමද? ඉතින් ඒකෙන් තමයි අපි දොහිවල ෆුඩ් ස්ටෙප්ස් කියලා අපි ප්‍රී ස්කූල් එක පටන් ගත්තා 2019. ඊට පස්සේ මාර්තු මාසේ වෙනකොට 2020 කොවිඩ් එක ආවා. ඉතින් මම හිතන්නේ මාස 6ක් විතර ඉස්කෝලේත් වහන්න වුණා. අපි අද වෙනතුරු අපි සෑහෙන දොරක් ඇවිල්ලා දෙනවා. මම හිතන්නේ අපිට දැන් ළමයි 170ද කොයිද ෆිසිකලි ඉස්කෝලේට එනවා අවුරුදු 1 සිට අවුරුදු 5මාර දක්වා අපිට හැම ඒජ් ගෲප් එකකම ළමයිත් බාර ගන්නවා. ඉතින් අපේ ළමයි එන පාසලේ දෙමව්පියන් දන්නා අපි එච්චර ලොකු ගණන් ආය කරන්නේ නැහැ. හරිම රීසනබල් විදිහට ආය කරන. අපි දෙන්නේ සර්විස් එකක්. ඉතින් අපි කැමති ඉදිරියට යන ළමයි අපෙන් ඉගෙනගෙන හොඳ අඩිතාලමක් තියාගෙන ලොකු එක වසරකට යනකොට අපේ නම අරන් යන්නේ. ඉතින් ඒක තමයි ඒ බ්‍රෑන්ඩ් එක මට ඕන. ඉතින් අපි මේක බිස්නස් මොඩල් එකකට වඩා කැලුමයි අපි කරන්නේ ඔක සර්විස් එකක් පිළිබඳව අපි කරන්නේ. තමුන්ට පුළුවන් ප්‍රමාණයෙන් රටේ යම් කිසි වැදගත් කාර්යයකට රට හරිමකට යන්නට අවශ්‍ය කරන අඩිතාලම සකසන්නට වගකිව යුතු පුරවැසියෙක් විදියෙන් පර්වීස් ගන්න උත්සාහය අපි අගය කරනවා. ක්‍රිකට් ක්‍රීඩා කරන කාලයේදී නම් ක්‍රිකට් ක්‍රීඩකයන් සමග බොහොම සමීප සබඳතා පවත්වන්නට ඇති. අද වන විට ෆර්වීස්ගේ ඉන්න හොඳම ක්‍රිකට් යාළුවෝ ගැන ඇහුවොත් 3-4ක් මට කියන්න පුළුවන්. ඒක අපි හැමතිස්සෙම හම්බෙන හැමතිස්සෙම කතා කරන ක්‍රීඩකයෙක් මම කියන්න පුළුවන්. මට සනත් අය ගොඩක් සනත් ජයසූරිය අය ගොඩක් මාත් එක්ක ක්ලෝස්. ඒ වගේම නුවන් කුලසේකර, පුල් තරංග, චාමර කපුගේදොර, තිල්න කණ්ඩම්බි, ජාන් මුබාරක් ගොඩක්ම සමීපෙන් ඉන්න ක්‍රීඩකයෝ ටිකක්. ඉතින් ඊට අමතරව අනිත් කට්ටියත් අජන්ත මෙන්ඩිස් තව එක්කෙනෙක් ගොඩක් සමීපෙන් ඉන්න අපේ බිරිඳවරුත් ඒ බිරිඳවරුත් හරිම ක්ලෝස් අපේ බිරිඳත් එක්ක. ඉතින් ෆැමිලි ගෙට් ටුගෙදර්ස් අපි ගොඩක් තියෙනවා. අපේ ගෙදර ඒවා කොයි හරි. ඉතින් අනිත් ක්‍රීඩකයෝත් හම්බෙච්චලාක අපි සමාජයේ යෙදෙනවා, රාත්‍රියක් ගත කරනවා. ඉතින් ගොඩක් ක්ලෝස් මම ඔය කියපු නම් ටිකයි. පර්වීස් ඔබේ ඉදිරි අනාගත බලාපොරොත්තු මොනවද? ලොකු බලාපොරොත්තු කියලා නෑ කැලුමයි. මම සාමාන්‍යයෙන් එදිනදා ජීවත් වෙන එක්කෙනෙක්. ඇත්තම කිව්වොත් මම මේම කිව්වොත් ඔයාලට නිවැරදි. මම ප්‍රී ප්ලෑන් කරපු කාලේ, මම සෙල්ලම් කරපු කාලේ මට හම්බෙච්ච දේවල් වැඩි. ආර්ථික වශයෙන්. ඉතින් ඒ ආර්ථික වශයෙන් ලැබිච්ච දේවල්ලයි මම ඉන්වෙස්ට් කරලා තියෙන්නේ මගේ දරුවන්ට. ඒ වගේම මගේ බිරිඳට, මගේ දෙමව්පියන්ට, මගේ අක්කට, මගේ අයියට. ඉතින් මම ඔක්කොම තමයි මම කළේ ඉවරයි. දැන් මම ජීවත් වෙන්නේ නැහැ එදිනදා මට හම්බෙන දේවෙන් මම ජීවත් වෙන එක තමයි මම දැන් කරන්නේ නැත්තම කතා කරොත්. ඉතින් අර කිව්වා වගේ ෆුඩ් ස්ටෙප්ස් ප්‍රී ස්කූල් එක රන් කරන්න මම නෝනා මගේ බිරිඳ තමයි ඒක රන් කරන්නේ. ඒකට මම ගොඩක් සපෝට් එකක් දෙන ගමන් මගේ ලොකුම බලාපොරොත්තු තමයි මගේ දරුවෝ දෙන්නා සමාජයේ හොඳ පුරවැසියෙක් කරනවා. මගේ නම්බර 1 ප්ලෑන් එක මගේ අදිෂ්ඨානය තමයි මුලින්ම ඒක. අපිට සල්ලි හම්බ කරන දේවල් අපිට මොනවා කියලා හම්බ කරන්න පුළුවන් අපිට විදි තියෙනවායි. හැබැයි බලන්න ඕනේ සමාජයට නිරෝගීමත් ඒ වගේම බුද්ධිමත් කැප වෙන්න පුළුවන් ළමයි දරුවෝ ලබා දෙන එක. ඉතින් මගේ ලොකුම බලාපොරොත්තුව දරුවෝ දෙන්න ඒ විදිහට හදලා ඉස්සර සමාජයට බාර දෙන්න. ඉන් අමතරව මගේ බිස්නස් එක හෝ වේවා මම කරන ක්‍රිකට් එකේ කමෙන්ටරිද නැත්නම් ක්‍රිකට් ඇඩ්මිනිස්ට්‍රේෂන්ද ඒක එන වෙලාවට එයි. ඉතින් මම හැමතිස්සෙම කියන දේ තමයි ක්‍රිකට් කියන දේ කැලුම්මයි මට හැමදේම දීලා තියෙනවා. මේ අද මේ ඉන්ටර්වියු කරන්නේ තුවා මා පිළිගන්නේ ක්‍රිකට් නිසා. ලංකාවේ මිනිස්සු මා පිළිගන්නේ ක්‍රිකට් නිසා. ඉතින් මම ක්‍රිකට් සෑහෙන දෙයක් දීලා දිනවා මාලිගාවත්ෙන් ප්‍රදේශයේ මම ජීවත් වෙච්ච කොල්ලෙක් හැටියට. ඉතින් මගේ වගකීම දැන් ක්‍රිකට්ට ලබා දෙන එක. ඉතින් මට කවුරු හරි කතා කරලා කිව්වොත් මම බෑ කියන්නේ මොන දෙයකට ක්‍රිකට් වලට. මම යන්න පුළුවන් හැම දෙයකටම මම කරනවා. ඉතින් ඒ පැත්තට කැප වෙන ගමම්ම නම්බර් 1 මගේ ප්‍රයොරිටි එක ඇවිල්ලා මගේ දරුවෝ දෙන්න ඉදිරියට ලංකාවට හොඳ සමාජයට හොඳ දරුවෝ දෙන්නෙක් ලබා දෙන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. අවසාන වශයෙන් පර්වීස් මහරූෆ් කියන මේ උස ක්‍රිකට් ක්‍රීඩකයාට හදවතින්ම ආදරය කරපු අදටත් ආදරය කරන ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අති විශාල පිරිසක් අපි අතර ඉන්නවා. ඉතින් ඒ අය ඔබට කියන්න තියෙන්නේ මොනවද? මට කියන්න තියෙන්නේ ඇත්තටම ස්තුති කියලා තමයි කියන්න ඕනේ. මම හිතන්නේ මම අවුරුදු 19න් පාලේ කණ්ඩායම ගහන්න කලින් ඉඳලම මට සෑහෙන ෆෑන් බේස් එකක් තිබ්බා ඉදිරියට සෙල්ලම් කරන් එනකොට ජාතික කණ්ඩායම එනකොටම ඉතින් තාම උනත් කැලුමයි කිව්වා වගේ සෑහෙන සපෝට් එකක් මට ලැබෙනවා සමාජ මාධ්‍යෝ වේවා සාමාන්‍ය මාධ්‍යයෙන් වේවා පිළිගැනීම හෝ වේවා. ඉතින් මම හෘදය මගේ හදවතින්ම
හද පතුලින්ම සතුටුයි මුලින්ම ස්තුති කියන්න ඕනේ සතුටුයි මේ ජීවිතයක් මම ගත කරනවා. ඉතින් කිව්වා වගේ මම කැලුම් අයත් එක්ක කතා කරන් හිටියා වගේ මගේ බලාපොරොත්තු ගොඩක් තියෙනවා ඉදිරියට කරන්න. ඉතින් ඒ බලාපොරොත්තු කරන්න මගේ 100%ක් මම දෙන ගමන්ම සමාජයට ඔයගොල්ලන් වුණොත් මට උදව් වුණ වේ ඔයගොල්ලන්ගේ රෙකග්නිෂන් එකක් ඕන වේ. ඉතින් මම ඒකත් බලාපොරොත්තු වෙන ගමන්ම මගේ තියෙන ප්ලෑන්ස් එක ලංකාවට කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ගොඩක් මගෙන් ආන දෙයක් තමයි මිනිස්සු මේ රට වැටලා තියෙන තත්ත්වයත් එක්ක කැලුම්මයි රට යන්න අදහසක් නැද්ද? රට දාලා යන්න අදහසක් නැද්ද? මට කෙලින්ම වට කියන්නත් පුළුවන් ජනතාවට කියන්නත් පුළුවන් මගේ නම් කිසිම අදහසක් නැහැ. මම මුලින් කිව්වා වගේ මගේත් වගකීමක් තියෙනවා මේ රටට කරන්න. කිව්වා වගේ පරිපාලකයන්ටත් තියෙන වගකීමක් කරන්න. අපේ වගකීම වෙන්නේ අපේ අපේ ළමයි වෙනුවෙන් ආයි මේ රට ගොඩ දාන එක. ඉතින් ඒ කාර්යයට මම යෙදিলা ඉන්න ඕන්ලාවක ඕන මට්ටමින් වැඩ කරා. ඉතින් ජනතාවට මට ආයි කියන්න තියෙන ස්තුතියි මෙච්චර කාල හිටියට ඉදිරියටත් මාත් එක්ක ඉන්න. මට කරන්න පුළුවන් දෙයක් ඕන දෙයක් මම ලංකාවට කරන ගමන් ඒ වගේ ක්‍රිකට් වලටත් කරනවා. ඒ වගේම ජනතාවටත් මම ගොඩක් චැරිටි කරන කෙනෙක් මොනාරි කරන්න පුළුවන් අවස්ථාවක් තිබ්බොත් මගේ මට්ටමේ මම කරන්න ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ෆර්වීස් මේ දේවල් බොහොම වටිනවා ඇත්තටම අපේ රට දාලා අපි කොහේ යන්න මේ අපි ඉපදිච්ච රට මේ තරම් වටින රටක් මං හිතන්නේ ලංකාවට ආදරය කරන අපිට ලෝක වෙන කොහේදිවත් මුණ ගැහෙවිය කියලා. මේ මොහොතේදී මතක් කරනවා හදවතින් හදවතට කැලුම් සමග එහෙමත් නැත්නම් heart to heart with කැලුම් මේ කතා බහ සඳහා පූර්ණ අනුග්‍රහකත්වය ලබා දෙන අපේ රටේ තිබෙන විශ්වසනීයම රක්ෂණ ආයතනය HNB Assurance සමාගම. ඉතින් ඔබ අනාගතය ගැන හිතලා ජීවිත රක්ෂණාවරණයක් ලබා ගන්න අපේක්ෂා කරනවා නම් ඒ ගැන හිතනවා නම් තවදුරටත් ඔබ සිටිය යුතු වන්නේ නැහැ. ඔබට තියෙන්නේ ඔබට ළඟම පිහිටා තිබෙන HNB Assurance රක්ෂණ සමාගමේ ශාඛාවක් වෙත ගිහිල්ලා ඔබට අවශ්‍ය කරන ජීවිත රක්ෂණාවරණය බොහොම වගකීමකින් යුතුවත් විශ්වාසවන්තවත් ලබා ගන්න. HNB Assurance රක්ෂණ සමාගම ඔබට අවශ්‍ය කරන ජීවිත රක්ෂණාවරණය ඔබට අවශ්‍ය පරිදිම ලබා දෙයි. ෆර්වීස් අපේ රටේ නම ඔබ ජාත්‍යන්තරයට ගෙන ගියා වගේම අද වෙන විට අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙන යන ආයතනයක් තමයි ස්පාසිලාන්. ෆර්වීස් එක්ක මම මේ කතා බහට එනවා කියලා කිව්වම ස්පාසිලාන් ආයතනය ඒ නිෂ්පාදන අඩංගු තෑගි පාසලයක් මට ලබලා දුන්න ෆර්වීස්ට දෙන්න කියලා සතුටින් බාර ගන්න. බොහොම ස්තුතියි මගේ වයිෆ් ලොකු ෆෑන් කෙනෙක් ස්පාසිල් මම දැන් ගොඩක් වටින තෑග්ගක් ලබා දුන්නේ. එහෙමනම් ෆර්වීස් ඉදිරි අනාගතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔබේ දරුවන් සමාජයට රටට වැඩදායි පුරවැසියන් බවට පත් කරන්නට ඔබ දකින සිහින යථාර්ථයක් බවට පත් වේවා. ඔබෙන් අපේ රටට ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය කරන ඒ සියලුම සහායන් ලබා ගන්නට ඔබට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මාත් එක්ක මේ කතා බහට එකතු වුණාට. බොහොම ස්තුතියි. ආයිබෝයි. මම හිතන්නේ ලංකාවට ගහන්න හම්බුනේ චලු කුඩාග්‍රහණයක්. කණ්ඩායමට එනකොට මට ගොඩක් බාහිරින් ප්‍රශ්න ආව ගොඩක්. එක මුස්ලිම් ජාතික වශයෙන් වාට මේක සබයි වෙන්න පුළුවන්ද මෙතන ඉන්නේ කොහමද? අපි සාමාන්‍ය මිනිස්සු අපිට මොනවාරි මෙයක් වුණා අපිට ඒක වදිනවා. එකක් දෙයක් තරඟයක් ෆේල් වුණාම ඒ ක්‍රීඩකයා වට්ටන්නමයි බලන්නේ. අර එළියට ගිහිල්ලා ඇතුළට එනකොට පොඩි කාලයක් යනවා ආයි සෙට් වෙන්න. ඉතින් ඒක ගොඩක් අපේ ජනතාව තේරුම් ගන්න නැති පැත්තක් ඒක. ඕන දෙයකට අයියේ ඉල්ලුමක් නැත්තම් එතන නිකන් රැඳිලා ඉන්න එක මම කරන අසාධාරණයක්. බොලිවුඩ් නළුවෙකුත් වෙලා හිටියා පොඩි වෙලාවකට. IPL සෙල්ලම් කරනකොට ගොඩක් නිලිය හම්බෙලා තියෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගත තීරණය අයියේ එතනින් ගොඩක් දේවල් මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුණා හොඳ පැත්තට. හිත කියනවා හරි කියලා බෑ ඔළුව කියනවා නෑ කියලා. මොන ක්‍රීඩකයෙක්වත් 100%ක් ෆිට නෑ. මම දන්නවා බබල් එකක් කොච්චර ඉම්පෝටන්ට්ද කියලා වැදගත්ද කියලා ඒක බ්‍රීච් කරන්න නැතුව ඒක රැකගන්න. විනය සහ ශාරීරික යෝග්‍යතා එකිනෙක තියෙන්න ඕනේ. කොච්චර පර්ෆෝම් කරත් වැඩක් නෑ. තමන්ගේ විනයයි තමන්ගේ ශාරීරික යෝග්‍යතා හරියට තියාගත්තේ නැත්නම්. විනයක් කඩ කරාම සමහර කියන අපි you have to pay the price. අපේ වචනින් කොළු වචනින් අපිත් පිස්සු ගෙල්ලලා තියෙනවා. ඒ කාලෙත් ඒව ගොඩක් ප්‍රශ්න තිබ්බා. ඒ වුණාට අපි කවදාත් ප්‍රශ්න එළියට එන විදිහට වැඩ කරෙත් නැහැ. මාට්ටු වෙලා. අපිට තියෙන දැන් සීමිත ටැලන්ට් එකක් ඒ වගේම සීමිත බ්‍රෑන්ඩ්. මට කවුරු හරි කතා කරලා කිව්වොත් මම බෑ කියන්නේ මොන දෙයකට ක්‍රිකට් වලට. මම යන්න පුළුවන් හැම දෙයකටම මම කරනවා. මගේ ලොකුම බලාපොරොත්තුව මගේ දරුවෝ දෙන්නා සමාජයේ හොඳ පුරවැසියන් කරගන්න.